අපි පහුගිය දින කීපය පුරාම ධම්මපදය කියන උතුම් ග්‍රන්ථ රත්නයෙහි තිබෙන මහා සාර භාර වටිනා අර්ථ සහිත උතුම් සද්ධර්ම කොට්ඨාස ඔබත් එක්ක සාකච්ඡාවට ලක් කළා. බුදුරජාණන් වහන්සේගේ දේශනා පින්වතුනි සංකිට්ඨ දේශනා විස්තර දේශනා කියලා කොටස් දෙකකට බෙදෙනවා. එනම් සංක්ෂිප්තව කරපු දේශනාවන් සහ විස්තරාර්ථ සහිත විග්‍රහ සහිතව දීර්ඝ වශයෙන් සිද්ධ කරපු දේශනා. ඉතින් ඇත්තටම ඒ ගොනුවට ඇතුල් කළොත් ධම්මපදයේ තිබෙන ගාථා ධර්මයන් අන්තර්ගත වෙන්නේ සංකිට්ඨ දේශනා කියන උතුම් ගොනුවට. ඉතින් භාග්‍යවතුන් වහන්සේ වදාළ ඊටාම සංක්ෂිප්ත වටිනා අර්ථයක් ඇති ගාථාවක් තමයි අප සජ්ජායනා කළේ. මේ ගාථාව නම් දහම් පාසල් ගියපු හැමෝම පාහේ කටපාඩම් කරගෙන තියෙන හොඳට පුරුදු ගාථාවක්. නහි වේරේන වේරාණී සම්මන්තිද උදාචනං අවේරේනච සම්මන්ති ඒස ධම්මෝ සනන්තනෝ. ඇත්තටම කියනවා නම් මේ ගාථා ධර්මයේ අර්ථය කොච්චර ප්‍රබලද කියලා මතක් වෙනවා. විශේෂයෙන්ම දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ කොන් වෙලා හිටපු සමාව දෙන්නේ නැතුව හිටපු ජපානයට සමාව දිය යුතු බව අවධාරණය කරමින් ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරයෙක් වෙච්ච ජේ.ආර්. ජාවාදන මැතිතුමා ලෝක බලවතුන් ඉඳපු එක සමුළුවකදී මේ ගාථාවත් එහි අර්ථයත් සඳහන් කරලා තියෙනවා. අදට ජපාන් වැසියන් විශ්වාස කරනවා ජපානයට ලෝකය තුල ගෞරවයක් වටිනකම අගයක් දිනා ගන්න ජේ.ආර්. ජාවාදන හිටපු ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමෙක් වෙච්ච ඒ මහත්මාණන් සිද්ධ කරපු නිහිවර මේ උතුම් ගාථාව ප්‍රකාශ කරමින් ලෝකයට කියපු කතාව බලපෑව කියලා. මා ජපානයට ගියපු එක අවස්ථාවක එහි තිබෙන විහාරස්ථානයකට ගියා. ඒ විහාරස්ථානයේ ජේ.ආර්. ජාවාදන මැතිතුමාගේ පිළිමයක් අඹලා තියෙනවා. එතුමාට ගරු කිරීමක් විදියට. ඇත්තටම මේ ප්‍රකාශය එතුමාගේ ප්‍රකාශයක් ලෙස නෙමෙයි එතුමා සිද්ධ කළේ අපේ ආධ්‍යාත්මික මඟ පෙන්වන්නානම් වෙච්ච උතුම් ලෞතුරු බුදුරජාණන් වහන්සේගේ උතුම් දේශනාවක් ලෙස එතුමා මේ මහා සභාවේදී උපුටා දැක්වුවා. මම අහලා තියෙනවා අද අපිට තිබෙන බොහෝ ජාතික සම්පත් ජපානයෙන් ත්‍යාග විදියට ලංකාවට ලැබෙන්න අදට ජපානය බොහෝම මිත්‍රශීලීව ලංකා ද්වීපය ගැන කල්පනා කරන්න හේතු වෙලා තියෙන එක කරුණක් කියලා ඒ අර්බුද අවස්ථාවේදී මේ ගාථා ධර්මය සඳහන් කරමින් අපේ රටේ හිටපු ජනාධිපතිවරයා ජපානයේ නිදහස, ජපානයේ අභිමානය සහ ගෞරවය, ජපානයට හිමි විය යුතු සමාව සහ ස්වාධීනත්වය ගැන සිද්ධ කරපු ඒ ප්‍රකාශය. අදට ජපානයත් ජපාන් වැසියෝ ජපාන් ලංකාවට ගරු කරන බව මට එහි ජීවත් වෙන ගිහි බෞද්ධයෝ වගේම ශ්‍රී ලාංකික අපේ ස්වාමීන් වහන්සේලාත් සඳහන් කරලා තියෙනවා. පින්වතුනි මේ ගාථාවේ හරි ලස්සන අර්ථයක් තියෙනවා. නහි වේරේන වේරාණී සම්මන්තිද උදාචනං අවේරේනච සම්මන්ති ඒස ධම්මෝ සනන්තනෝ. වෛර කිරීමෙන් වෛරය කවදාවත් නිමා කරන්න බෑ. වෛර කරන කෙනෙකුට වෛර කරලා කවදාවත් ඒ වෛරය ඉවර කරන්න බෑ. කාගේ හරි හිතක් තුල පැහැවෙන වෛරයක් ඉවර කරන්න ඕනි නම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඒ තැනත්තාට
වෛර නොකිරීම ඔබේ පැත්තෙන් ආරම්භ කළ යුතුයි කියලා. ඒක මහා ගාම්භීර උදාර ප්‍රකාශනයක්. මහා විශිෂ්ට මඟ පෙන්වීමක්. යම් කිසි කෙනෙකුගේ මනස තුල බුරබුරා නැගෙන වෛරයේ ගිනි දැල්ලක් නිමා කරන්නට ඕනි නම් ඔබගේ සිත තුල මෝදු කරන්න කියලා කියනවා, බලවත් කරන්නට කියනවා උතුම් මෛත්‍රිය, අවෛරය, අද්වේෂය, අක්‍රෝධය ඔබ තුල, ඔබගේ సంతානය තුල බලවත් කරන්නට කියලා අපේ භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා. ඒ පටිසෝතගාමී වැඩපිළිවෙලක්. මොකද හේතුව පින්වතුනි, මේ ලෝකයේ සාමාන්‍ය ස්වභාවය තමයි මිනිස්සු වෛර කරන අයට දිගටම වෛර කිරීම. වෛර නොකරන අයට විතරක් වෛර නොකර ඉඳීම. එය මේ ලෝකයේ පින්වතුනි බොහෝම අනාදිමත් කාලයක ඉඳලා පවතින ස්වභාවයක්. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ සනාතන ඕනම කාලයකට ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් සනාතන ධර්මයක් තමයි, විශ්ව සත්‍යයක් තමයි වෛර කරන කෙනාට වෛර නොකර හිටියොත් වෛර කරන කෙනාගේ වෛරය සංසිඳනවා කියන එක. ඒක එතනින් එහාට යන්නේ නැහැ කියන එක. එතනින් එහාට ඒ වෛරය ගමන් කරන්න තියෙන ශක්තිය නැති වෙලා යනවා කියන එක භාග්‍යවතුන් වහන්සේ වදාළා. මේක තරහකින් ඉන්න කෙනෙකුට තේරුම් ගන්න හරි අමාරු දෙයක්. වෛරකින් ඉන්න කෙනෙකුට මේ කාරණාව කියපු ගමන් වැටහෙන්නේ නැහැ. ඒත් ඔබ සාමාන්‍ය තත්ත්වයට ඔබේ හිත ආවට පස්සේ කල්පනා කළොත්, සිතන්න පටන් ගත්තොත් ඔබටම අවබෝධ වෙයි ඇත්ත නේද බුදුහාමුදුරුවෝ දේශනා කළේ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ දහම් කරුණ මොන තරම් සත්‍යක්ද කියලා. සරලව හිතන්න. ඔබේ ගෙදර යම් තැනක වැටිලා තියෙනවා ඊටාම දුර්ගන්ධය හමන, ඊටාම පිළිකුල් ජනක දෙයක් ඔබේ ගෙදර සාලේ වැටිලා තියෙනවා කියන එක. ඒ සාලේ වැටිලා තියෙන දුර්ගන්ධය හමන දේ ඔබ අයින් කරලා දානවා. ඒ දුර්ගන්ධය යනවද? නැහැ. ඔබ ඊළඟට ඒක අයින් කරලා දාලා ඒ දුර්ගන්ධය හමන දේ තැවරිච්ච තැන් හොදනවා, පල් වෙච්ච කුණු ගඳ ගහන වතුර ටිකක් අරගෙන. ඔබ හොදලා කල්පනා කරන්න, කවදාවත් අර දුර්ගන්ධය තවත් දුගඳ හමන වතුරකින් සෝදලා දුගඳ හමන ජලයකින්ම පිරිසිදු කරන්න ගිහිල්ලා ඔබ අපේක්ෂා කරන ප්‍රතිඵලය හම්බ වෙනවා. ගඳ ගහන දෙයක් ගඳ ගහන දෙයකින්ම සෝදලා දැම්මම කවදාවත් ප්‍රතිඵලය හම්බ වෙන්නේ නැහැ. තවත් අලුතින් ගඳ ගන්න පටන් ගන්නවා. තවත් අලුතින් ඒ දුර්ගන්ධය පැතිරිලා ඉතිරිලා යන පටන් ගන්නවා. අර දුගඳට තව දුගඳක් එකතු වෙනවා. ඒකම අනිත් පැත්තට ගමු. කවුරු හරි එක්කෙනෙක් මහ දුගඳක් හමන දෙයක් සාලේ පොළවේ දැවටිලා තියෙනවා දැකලා ඒක අයින් කරලා ඊටාම පිරිසිදු වතුර ටිකකින් විස බීජ නාශකයකුත් දාලා සුවඳ හමන සුවඳ නිකුත් වෙන යම්කිසි ද්‍රව්‍යකුත් කලවම් කරලා ගත්තු වතුර ටිකකින් හොඳට සෝදලා දානවා 2-3 විටක්. මොකද වෙන්නේ?
දුගඳ අයින් වෙලා යනවා විතරක් නෙමෙයි සුවඳත් හමන්න පටන් ගන්නවා. එතනින් සුවඳත් පැතිරෙන්න පටන් ගන්නවා. ඒ වගේ තමයි වෙනතුනේ වෛරයක් වෛරයකින් ඉවර කරන්න ගිය. තරහක් තරහකින් ඉවර කරන්න ගිය. ක්‍රෝධයක් ක්‍රෝධයකින් ඉවර කරන්න ගිය. බද්ධ වෛරයක් බද්ධ වෛරයකින් ඉවර කරන්න ගිය. ඒක හරියට දුගඳ හමන දෙයක් තැවරිච්ච තැන දුගඳ හමන ජලයකින් හෝදලා පිරිසිදුකම අපේක්ෂා කරන වගේ බොහෝම අනුවන ක්‍රියාවක්. නුවණ නැති මිනිස්සෙකුගේ ක්‍රියාවක්. ඒත් මතක තියාගන්න. දුගඳ හමන දෙයක් තැවරිච්ච තැන පිරිසුදු සුවඳ පැනින් සෝදලා දැම්මොතින් එතන පිරිසිදු වෙනවා විතරක් නෙමෙයි සුගන්ධයක් පැතිරෙන්න පටන් ගන්නවා වගේ තමයි වෛරයකින් දැවෙන කෙනෙක් තැවෙන කෙනෙක් කරුණාවෙන් මෛත්‍රියෙන් අවෛරයෙන් සැනසුවොත් මහා පරිවර්තනයක්. ඒක කරන්නේ අමාරුයි. ඒක කරන්න අපේ හිතේ තියෙන අහංකාරකම අපිට ඉඩ දෙන්නේ නැහැ. අපේ හිතේ තියෙන අහංකාරකම අපිට දිගටම කියන්නේ වෛර කරන එක්කෙනා අතාරින්න එපා. ක්‍රෝධ කරන එක්කෙනා අතාරින්න එපා. පිළිගන්න. ඔයාට එක සැරයක් කරොත් ඔයා 10 සැරයක් කරන්න. අපේ හිත එහෙම නෙමෙයිද කියන්නේ. ඔයාට එක සැරයක් රැවුවොත් ඔයා දෙසරයක් රවන්න. ඔයාට එකක් හරි අත තියුවොත් අතාරින්න එපා. අපේ හිත එහෙම නෙමෙයි අපිට කියන්නේ. ඇත්තටම අපේ හිත කියන්නේ ගඳ ගහන ඒවායිම සුද්ධ කරන්න කියලා නෙමෙයි. වැඩිපුරම අපේ හිත කියන්නේ ගඳ ගහන ඒවා තවත් ගඳ ගහන ඒවායින් අයින් කළා දාන්න කියලා අපේ හිත කියනවා. ඒ බුදුහාමුදුරුව අපිට යෝජනා කරනවා ගඳ ගහන දේ උනත් අයින් කරලා සෝදන්න සුවඳ පැන් වලින්. වෛරය නැති කරන්න අවෛරයෙන්. ක්‍රෝධය නැති කරන්න අක්‍රෝධයෙන්. ද්වේෂය නැති කරන්න අද්වේෂයෙන්. අද්වේෂය කියන සුවඳ පැනින් ඔබේ හිත දෝවන්න. ඔබේ සිත පවිත්‍ර කරන්න. මෛත්‍රිය කියන සුවඳ පැනින් ඔබේ සිත දොවා ගන්න. පවිත්‍ර කරන්න. අපේ තථාගතයන් වහන්සේ අපිට දේශනා කරනවා. මේ ලෝකෙට වටින කොච්චර ලස්සන ධර්මයක්. මොන තරම් වටින උපදේශනයක්ද. මේ ලෝකය වෛරයෙන් පිරීලා ක්‍රෝධයෙන් පිරීලා තියෙන තැන. එකිනෙකාට වචනෙන් වචනෙට වෛර කරනවා. සිද්ධියෙන් සිද්ධියට වෛර කරනවා. දර්ශනයෙන් දර්ශනයට වෛර කරනවා. හඬ ඇහෙන වාරයක් පාසා වෛරය වැඩි කර ගන්නවා. රුව දකින වාරයක් පාසා වෛරය ක්‍රෝධය වැඩි කර ගන්නවා. ඒක මේ ලෝකයේ පවතින ස්වභාවයක්. මේ ලෝකේ ඉන්න මිනිස්සුන්ගේ සාමාන්‍ය දුර්වල ගතියක්. අපේ බුදුහාමුදුරුව අපිට කියන්නේ ඒ ඉක්මවා යන්න කියලා. හොඳ බෞද්ධයෙක් වෙන්න කියලා. අපි ඒ ගමන යන්න ඕනේ. මොකද අපි කාගේවත් ජීවිත කවදද නිම වෙන්නේ කියලා අපි කවුරුත් දන්නේ නැහැ. කොච්චර වෛර බැඳගෙන හිටියත්. කොයි විදියට කොයි තැනදී නිමා වෙයිද කියලා අපි කවුරුත් දන්නේ නැහැ. මේ ජීවිතය එච්චර අනිත්‍ය එකක්. මේ ජීවිතය එච්චරට වේගයෙන් වෙනස් වෙන එකක්. මේ ජීවිතය එච්චරටම මම කියලා මගේ කියලා අල්ලගන්න බැරි එකක්. එහෙම ජීවිතයක් ලබපු අපි ඒ ජීවිතය ගැන වටහා ගන්න ඕනේ. කිසිවෙකුට වෛර නොකරන කෙනෙක් බවට
අපි අපේ හිත් මේ මොහොතේ සකසන්න ඕනේ. වහ වහ අප්‍රමාදීව කල් නොයවා අපි ඒ උදාර ඒ උසස් ගති අප තුළ පින්වතුනි දියුණු කරගන්න ඕනේ. අපි දන්නේ අපිට කොච්චර පැය ගාණයි විතර කියලා. අපි දන්නේ අපිට කොච්චර දවස් ගාණයි විතර කියලා. කොච්චර සති ප්‍රමාණයයිද මාස ප්‍රමාණයයි විතර කියලා. අවුරුදු ගණන් ගැන කතා කරන එක දැන් නම් කිසිම තේරුමක් නැති වැඩක් වෙනවා. අපි ඇත්තටම දන්නේ නැහැ. මම ඔබට යෝජනා කරනවා, මම ඔබෙන් ඉල්ලා සිටිනවා මේ මොහොත මෛත්‍රියෙන් පිරුණු උදාර මොහොතක් බවට පත් කරගන්න. මේ මොහොත කරුණාවේ දයාවේ මොහොත බවට පත් කරගන්න. මේ මොහොත ආදරයේ සෙනෙහසේ මොහොත බවට පත් කරගන්න. ඔබ හරිම සුවපත් බවකින් යුක්ත වෙඳීවි. ඔබට මහා සැනසෙල්ලක් දැනේවි. සියලුම හතුරු අමතක කරලා දැම්මට පස්සේ, ඔවුන් එක්ක තියෙන කෝන්තර නවත්තලා දැම්මට පස්සේ, ඔවුන්ගෙන් තවදුරටත් කෝන්තර පරිමහා ගන්නට හිතන එක නවත්තලා දැම්මට පස්සේ, ඔබට දැනේ ඔබ නිවිලා යන බව. ඔබට දැනේ ඔබ සැනසෙමින් ඉන්න බව. ඔබට දැනේ ඔබ සුවපත් වෙමින් ඉන්න බව. කවදාවත් විඳෙන්නේ නැති සැහැල්ලුවක් ඔබේ ජීවිතයට නිසක වශයෙන්ම දැනෙන්න ගනී. ඒකත් විඳින්න. මේ මනුස්සාත්මේ තමයි ඒකත් විඳින්න හොඳම ආත්ම භාවය. කොහොමින් තේරුම් ගන්න. ඒ සැනසෙල්ල විඳින්න. ඒ සැනසෙල්ල ලෝකය සාමකාමී තැනක් බවට පත් කරાવી. ගැටුම් නැති තැනක් බවට පත් කරાવી. උසස් ප්‍රබුද්ධ තැනක් බවට මේ ලෝකය පත් කරાવી. උදාර සිතුවිල්ල ඔබ තුල පහළ වෙන. මේ ගාථාවට අදාළ ලස්සන බණ කතාවකුත් තියෙනවා. කාලි යකින්නගේ කතාව. දහම් පාසලේ හාමුදුරු දහම් පාසලේ පුංචි කාලේ ඔබට උගන්වපු ගුරුතුමා කාලි යක්ෂණියගේ කතාව නම් අනිවාර්යයෙන්ම කියලා දීලා තියෙනවා. අලුතින් ඒ බණ කතාව කියලා දෙන්නේ අලුත් පරම්පරාවේ දරුවන්ට. වැඩිහිටියන්ට පැරණි මතකේ අලුත් කරගන්න අනිවාර්යයෙන්ම මේ කතාව උපකාරවත් වෙමි. එක්තරා භවයක භාග්‍යවතුන් වහන්සේ පහළ වෙන්න කලින් සවැත් නුවර ඉඳලා තියෙනවා තරුණ මිනිස්සෙක්. එයාගේ අම්මා හරීම එයාට ආදරේ. එයා ඇත්තටම තාත්තා මැරුණට පස්සේ වතු පිටි ආදිය දියුණු පවුණු කරගෙන අම්මත් හොඳට ආරක්ෂා කරගෙන හරි මාතරෙන් බලා කියාගෙන ධනවත් ගිහියෙක් බවට එයාපත් වෙනවා. අම්මට හිතෙනවා මගේ පුතාට විවාහයක් කරලා දෙන්න ඕන කියලා. එයා ගැලපෙන තැනකින් තමන්ගේ පුතාගේ කැමැත්ත අකමැත්ත හොඳට විමසලා බලලා කාන්තාව විවාහ කරලා දෙනවා. විවාහයේ මූලික පරමාර්ථයක් නේ දරුවෝ ලැබීම. ප්‍රජාව. විවාහයක උපරිම ඵලයක් නේ ආදරයේ සෙනෙහසේ තවත් බලයක් විදියට මේ ලෝකෙට දරුවෙකු ගෙනෙන එක. බලා සිටිනවා ගොඩක් කල. ඒ විවාහ වෙලා ආපු බිරිඳට දරුවෝ නැහැ. ඒ විවාහ වෙලා ආපු තරුණියා අර ගෘහපතියාගේ අම්මත් දෙන්න සාකච්ඡා කරනවා. මේ පවුලට දරුවෝ ඕනි. අපිට පරම්පරාවක් ගෙනියන්න ඕනි. ඒ හින්දා තව බිරිඳක් සරණ පාවාගෙන තව බිරිඳක්
මේ ගෙදරට ගෙන එන්න ඕන කියලා. ඒ දෙදෙනාගේම කැමැත්තෙන් අම්මගේ බිරිඳගේ කැමැත්තෙන් තව කාන්තාවක් අර තරුණයා විවාහ කරගන්නවා. ඒ කාන්තාව විවාහ වෙලා ආවට පස්සේ අර පළමු බිරිඳ බොහොම යාළු වෙනවා. හරිම මිතුරු බවක් අනෙක් කාන්තාව එක්ක ඇති කරගන්නවා. ඇයම යෝජනා කරනවා ඔබ උනන්දු වෙලා දරුවෙක් බිහි කරනවා. ඔබ දරුවෙක් ප්‍රාර්ථනා කරා. දරුවෙකු බිහි වුණොත් මේ ගෙදර හරීම සාර්ථකයි කියලා. හැබැයි ඒක කියද්දිම යටි අරමුණක් පළමු බිරිඳ තුල තියෙනවා. ඒ තමයි නිකන් හරි දරුවෙක් ඉපදුනොත් ඒ දරුවටත් එක්කම මේ ගෙදර සියලු අයිතිය මේ ගැහණියට යාවේ. එහෙම වුණොත් මම අනාථ වෙයි. ඉඳගෙන දරුවෙක් නම් ඉපදෙන්න දෙන්න හොඳ නැහැ කියලා. මෙහෙම කල්පනා කරලා බොහෝම යාළුකමින් කියනවා ඔබට දරුවෙක් ලැබෙන එක තමයි මගේ එකම පැතුම. ඔබගේ දරුවෙක් දකින්න එක මගේ සතුට කියලා උනන්දු කරනවා කියනවා. දරුවෙක් පිළිසිඳ ගත්තොත් එහෙම කාටවත් කියන්න කලින් මට තමයි කියන්න ඕන කියලා. ඇත්තටම දෙවෙනි බිරිඳත් කල්පනා කරනවා පුදුම ආදරයක් මගේ සොයුරියට තියෙන්නේ. මගේ සැමියාගේ පළමු බිරිඳ මට පුදුම ආදරේ. ඇයට තමයි කියන්න ඕනි කියලා. පළමු දරුවා ඉපදෙන්න හදන වෙලාවේ පිළිසිඳගත්තු ගමන්ම ඔක්කොටම කලින් පළමු බිරිඳට කියනවා කතාව. ඇයි මොකද කරන්නේ? හොර රහසෙම කලලය විනාශ වෙලා යන බෙහෙතක් හදලා අර කාන්තාවට ආහාර එක්ක මිශ්‍ර කරලා කවනවා. ඒ කලලය විනාශ වෙලා යනවා. දෙවනි දරුවත් බිහි වෙන්නවා. ඒකත් මිතුරු කමින්ම දැනගන්නවා. ආයෙත් කරන්නේ කැමත් එක්ක වහ මිශ්‍ර කරලා කලලය විනාශ වෙන බෙහෙත් හදලා කැමත් එක්ක කවලා දෙවනි දරුවත් නැති කරනවා. දෙවනි බිරිඳට තේරෙන්න පටන් ගන්නවා මෙතන මොකක් හරි එකක් අනිවාර්යයෙන්ම තියෙනවා කියලා. තුන්වෙනි දරුවා මෝරණ කම්ම ගැබ මෝරගෙන එනකම්ම කියන්නේ නැතුව හංගගෙන ඉන්නවා. ඒක දැක්කම අර කාන්තාව වියරු වැටෙනවා. ඇය උපායශීලීව දරුවා මරන්න බෙහෙත් දෙනවා. කලලේ ගොඩාක් මෝරලා තිබිච්ච නිසා මේ දරුවත් මවත් දෙදෙනාම මරණයට පත් වෙන්න හේතු වෙනවා. ඇය ලබා දෙන බෙහෙත් කැම එක්ක කවලා. හැබැයි මැරෙද්දී ඒ කාන්තාව වෛර බඳිනවා. මගේ දරුවෝ 3 දෙනෙක් නුඹ නැසුවා. දැන් මාත් නැසුවා. කිසිම ආත්මයක උඹට මම දරුවෝ හදාගන්න දෙන්නේ නැහැ. දරුවෙක්ගේ සෙනෙහස විඳින්න දෙන්නේ නැහැ. මම යකින්නක් වෙලා ඇවිල්ලා නුඹගේ දරුවෝ හැම ආත්මයකම කාදමනවා කියලා. බබ ගානක් මේ වෛරය ගමන් කරලා තියෙනවා. අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ භාග්‍යවතුන් වහන්සේ ජීවමාන සමයේ උන්වහන්සේ ජේතවනාරාමේ වැඩ ඉඳිද්දී දරුවෙකුත් ඔසවාගෙන දුවන් ආපු කාන්තාවක් දරුවා භාග්‍යවතුන් වහන්සේ ගාව තියලා මගේ මේ දරුවා බේර ගන්න කියලා අඬා වැළපෙනවා. ඇයගේ පස්සෙන් හමාගෙන එනවා යක්ෂණියක්. ඇයගේ පළවෙනි දරුවත් කාලා තියෙනවා. දෙවෙනි දරුවත් මරාගෙන කාලා තියෙනවා. තුන්වෙනි දරුවා මරන්නට ඉති තමයි මෙහෙම ආවේ. ඒ කවුද? අර එක ආත්මික
සවැත් නුවර ගෘහපතියගේ දෙවනි බිරිඳ වෙලා ඉඳලා පළවෙනි බිරිඳ විසින් දරුවෝ මැරුවට පස්සේ වෛර බැඳගෙන ඉඳපු කාන්තාව කාලී කියන යක්ෂණිය විදියට ඉපදිලා අර කාන්තාවට ඉපදෙන දරුවෝ දෙන්නෙක්ම මරලා තුන්වෙනි දරුවා මරන්ට පස්සෙන් පන්නාගෙන එද්දි තමයි භාග්‍යවතුන් වහන්සේ ගාවට එන්නේ. භාග්‍යවතුන් වහන්සේ මේ කාන්තාවට මේ යක්ෂණියට දරුවෝ මරණ යක්ෂණියට කාලිට භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා මෙහෙම ගියොත් කවදාවත් මේ වෛරය ඉවර වෙන්නේ නැහැ කියලා. දෙන්නට දෙන්නා භවෙන් භවයට දරුවෝ මරාගෙන කකා යයි කියලා. එක එක භවවල මේ දෙන්නා එකිනෙකාගේ දරුවෝ මරාගත්තු ප්‍රවෘත්ති තව තවත් විස්තරාත්මකව තියෙනවා. ඒත් මම ඒ තොරතුරු කියන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ වෛරයට වෛරෙන් උත්තරයක් ලැබෙන්නේ නැති බව මේ දෙන්නට තෝරලා දෙනවා. ඔවුන් එක තේරුම් ගන්නවා. ඔවුන් වෛරය අත්හරිනවා. සුවපත් වෙනවා. නිදුක් වෙනවා. යහපත් සිත් ඇති අය බවට පත් වෙනවා. භාග්‍යවතුන් වහන්සේ මේ ගාථාව අපිට අවධාරණය කරලා දේශනා කරලා අපිට ලබා දෙන පණිවුඩය මොකක්ද? අපිත් කවුරු හරි ගැන වෛර බැඳගෙන හිටියොත් තව තවත් භවවල වෛරෙන්ම මුණ ගැහෙයි. වෛරෙන්ම අපි දෙයක් කරයි. ඔවුනුත් අපිට දෙයක් කරයි. ආය අපි ඔවුන්ට දෙයක් කරයි. ඔවුන් නැවත අපිට දෙයක් කරයි. ඉවර වෙන්නේ. වෛරයක් ඉවර කරන්න ඕන නම් කොතනකින් හරි ආරම්භ කරන්න ඕන වෛර නොකිරීම. මම ඔබට යෝජනා කරනවා මෙහෙම. ඒක අනිත් එක්කෙනා ආරම්භ කරනකම් ඉන්න එපා. ඔබ ආරම්භ කරා. ඔබේ පැත්තෙන් පටන් ගන්න. අමාරු දෙයක්. හරියට ගඟකට බැහැලා ගඟ ආරම්භ වෙච්ච දිහාවට පීනනවා වගේ අමාරු දෙයක්. ඒ අමාරු දේ ඔබ ආරම්භ කරා. ඔබට පුළුවන් සුවපත් වෙන්න. ඔබට පුළුවන් සැනසීම උදා කරගන්න. ඉතින් අද දවසේ වෛරයෙන් වෛරය කවදාවත් සංසිඳෙන්නේ නැති බව. වෛරයක් සංසිඳෙන්නේ ඉවර වෙලා නැති වෙලා යන්නේ අවෛරයකින්ම බව. තථාගතයන් වහන්සේ වදාළ ඒ උදාාර දේශනාවක් ඔබ අවබෝධ කරගන්නට යෙදුනේ. ඉතින් මේ රැස් කරගත්ත පින් කුසල් ස්වාමීන් වහන්සේලට දවස් කීපයකටම දානේ පිණිස වියලි ආහාර පන්සලට එවලා ඒ උතුම් දාන පූජාව කරපු මේ පොහොය දවසේ ධර්ම දානයේ දායකත්වය අරගෙන කටයුතු කරපු සදහවත් සේනානායක මාතාවට ඒ වගේම එම පුතුණුවන් දියණිය ඇතුළු පවුලේ සියලු දෙනාට සියලුම ආකාරයෙන් ඇත්තන්ගේ ප්‍රාර්ථනාවන් බලාපොරොත්තු සිතුම් පැතුම් ඉටු කර ගන්නට මේ පින්කම පාරමිතාවක් වේවා. අපි මේ දිනවල ඔබත් එක්ක සාකච්ඡා කරන්නේ ධම්මපදය කියන උතුම් වූ ධර්ම ග්‍රන්ථයේ තියෙන පුංචි ගාථා සහ ඒවායි අර්ථ තේරුම් ගැනීම තමයි ඊට අදාළ නිදාන කතත් එක්ක අපි මේ කාලේ සිත කරන කටයුත්ත. ඉතින් පින්වතුනි විශේෂයෙන්ම අද මම ගාථා දෙකක් ඔබට තෝරගත්ත. මොකද එකම නිදාන කතාවක් තමයි මේ ගාථා දෙකටම සඳහන් වෙලා තිබෙන්නේ. ඒ ගාථා දෙකේ තියෙන්නේ මේ කෝපය නොසන්සිඳීම මොකක් හින්දා වෙනවද කියන එක. කෝපය සංසිඳුව ගන්න ඕනි නම් කොහොමද වැඩ කරන්න ඕනි කියන එක තමයි මේ ගාථා දෙකේ මද වෙනස්කම් ඇතුව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. දැන් එහි අර්ථවලට ගියොතින් අක්කොච්චිමං අවදිමං අජිනිමං අහසින් අභාසිමේ යේතං උපනයිහන්ති
වේරං තේසං න සම්මති ඒ කිව්වේ මට ආක්‍රෝෂ පරිභව කරා එහෙම නැත්නම් මට නිന്ദා අපහාස කළා මට අයහපතක් කළා කියලා කවුරු හරි එක්කෙනෙක් නැවත නැවත හිතුවතින් එහෙම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා එයාගේ වෛරය සංසිඳෙන්නේ නැහැ කියලා. ඊළඟට දෙවෙනි ගාථාවේ තියෙන්නේ යම්කිසි කෙනෙක් ඒ විදියට හිතන්නේ නැත්තම් මට ආක්‍රෝෂ කරේය පරිභව කරේය මට ගැහුවේය මා සතු දේවල් ගත්තේය මේ ආදී වශයෙන් කවුරු හරි කෙනෙක් නිතර හිතන්නේ නැත්තම් න උපනයිහන්ති යේතං න උපනයිහන්ති යම්කිසි කෙනෙක් ඒ විදියට හිතන්නේ නැත්තම් දිගින් දිගටම වේරං තේසූපසම්මති එයාගේ වෛරය ඉවර වෙලා යනවා කියන එක. දැන් හරිම ලස්සන වටින උතුම් කතාවක් මේ තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ අපිට. වෛරය දිගටම වැඩෙන්නේ කොහොමද? අපිට කරපු වැරදි ගැන අපි දිගටම මෙනෙහි කරනකොට. දැන් සමහර වෙලාවට අපිට කරපු වැරදි වල අපි පළමුවෙන්ම හිතන්නේ මේ අපිට බැනපුවා අපිට නිന്ദා අපහාස කරපුවා ගැන අපි හරියට හිතනවා ආක්‍රෝෂ කරාය කියලා අපි හරියට කල්පනා කරනවා හිතනවා. මොකද සමහර අය අපිට එහෙම බැනලා තියෙනවනේ නරක වචන වලින් බැනලා තියෙනවා සමහරව අපේ කුලමල ආදීලා බැනලා තියෙනවා. මෙහි තථාගතයන් වහන්සේ ඒ විදියටම සඳහන් කරනවා යම් කිසි කෙනෙකුට ගොත් වශයෙන් හෝ කුලමල වශයෙන් හෝ ගෝත්‍ර කියලා හරි කුලමලය ඇදලා හරි එම බැන්නම මිනිසුන්ට හරියට ඒකෙන් හිත රිදෙනවා. ඉතින් සමහර කෙනෙක් ඒ බැන්නාය කියන එක හිතේ තියා ගන්නවා. මට බැන්නේ මගේ අම්මගේ තාත්තගේ හැටි කියලා. මට බැන්නේ මගේ ගුරුවරුන්ගේ හැටි කියලා. මට බැන්නේ මගේ කුලේ ගැන කියලා. මට බැන්නේ අපේ පරම්පරාවේ ගති ගැන කියලා මේ විදියට සමහර කෙනෙක් නැවත ඒකම කල්පනා කරනවා. මේ විදියට බැන්නා මට මේ විදියට කතා කරා කියලා කල්පනා කරනවා. එහෙම කල්පනා කරන එක්කෙනාගේ තරහ දිනපතාම වර්ධනය වෙනවා. මොකද එහෙම කල්පනා කිරීම හින්දම තමයි ඒ තරහ වර්ධනය වෙන්නේ වෙන මොකක්වත් හින්දා නෙමෙයි. එතකොට බුදුහාමුදුරුවෝ ඒකට උත්තරයක් කියනවා. දැන් කල්පනා කිරීම නිසා නම් මේ විදියට ඔබේ තරහ, ද්වේෂය, ක්‍රෝධය වර්ධනය වෙන්නේ ඔබ ඒ විදියට කල්පනා කරන්න එපා කියන එක. ඔබට එහෙම දැනලා ඇති. ඒ වුණාට ඔබ ආයාසයෙන් ඔබේ නුවණින් ඔබගේ අවබෝධයෙන් ඔබ ඒක ගැන මතක් නොකර ඉන්න එක. ඔබ සතු දේවල් අරගෙන ඇති. ඒ කියන්නේ ඔබට අයිති දෙයක් කවුරු හරි කෙනෙක් පැහැරගත්තු කෙනෙක් ඉන්න පුළුවන්. සමහර වෙලාවට ඔබට අයිති ධනයක්, ඔබට අයිති තනතුරක්, ඔබට අයිති පුද්ගලයෙක්, ඔබට අයිති මොනවා හරි බඩුවක් මුට්ටුවක් බලහත්කාරකමකින් ඔබෙන් අරගත්තු අය ඇති. ඉතින් බුද්ධාගමේ කියන්නේ අතහැරලා දාන්න කියලා. එයා ගැන කල්පනා කරන එක එහෙම ගත්තු එක ගැන කල්පනා කරන එක අතහරින්න කියලා. ඉතින් ගොඩාක් අයගේ ප්‍රශ්නේ තමයි කොහොමද ඒක අතහරින්නේ කියලා. ඒකට තියෙන ක්‍රමය ඉතින් බුද්ධාගමේ ටිකක් ගැඹුරු ක්‍රමයක් කියන්නේ. ඒක ටිකක් දුෂ්කරයි. ඒ තමයි ඒ ඔබට කියපු වචන හෝ ඔබෙන් ගත්තු දේවල් හෝ ඔබෙන් අරගත්තු ධන ධාන්‍ය හෝ පුද්ගලයෝ හෝ සදාකාලික නෙමෙයි කියන එක තේරුම් ගන්න කියන එක. ඒ ලබාගත්තු දේ නිසා අනේකා විදින ආස්වාදය తాවකාලිකයි කියලා. එයා සතුටු වෙනවා නම් ඒක නිසා ටික කාලයයි සතුටු වෙන්නේ. කෙනෙක් කියන්න පුළුවන් නෑ අවුරුදු 40ක් වුණා සතුටු වෙන්න පුළුවන් නේ තව කියලා. හරි 40කට පස්සේ හරිත් වෙන්නේ මොකක්ද අන්තිමටම? ඒක ඉවර වෙලා යනවා. ඒ ආස්වාදයට නැති වෙලා යනවා. බොහොම කෙටි කාලයයිනේ අපිට යමක් ලබා ගත්තට පස්සේ යමක් කරාට පස්සේ යමක් කිව්වට පස්සේදී ආස්වාදයක් විඳින්න පුළුවන්.
සතුටු වෙන්න පුළුවන් බොහෝම ටික වෙලාවයි. ඒ ටික වෙලාව සතුටු වුණාට පස්සේ ඕන නැත්නම් උපරිම ඕනනම් අවුරුදු කීපයයි. ඒ අවුරුදු කීපෙ සතුටු වුණාට පස්සේ එතනින් එයාට ඒක ඒ විදිහට දැනෙන්නේ නැහැ. අර අපිට අර වෛරය තියෙන්නේ දිගටම මෙයා මේකෙන් දිගටම එකම විදියට සතුටු වෙනවා ඇති. එකම විදිහේ ආස්වාදයක් විඳිනවා ඇති. මට බැනලා එයා ඒ විදියටම සතුටින් ඉන්නවා ඇති. මට ගහලා හරීම සතුටක් දිගටම විඳිනවා ඇති. මට නිඳා කරපු එක ගැන හිත එයා සතුටු වෙනවා ඇති කියලා හිතනකොට තමයි අපිට අර පෙරලා එයාටත් නිඳා කරන්න, එයාටත් අපහාස කරන්න, එයාටත් හිංසා කරන්න, එයාටත් පීඩා කරන්න අපේ හිත එහෙම පෙළඹෙන්නේ ඒ විදිහට අපි අර ඉමේජින් කරනකොට ඒක ගැන අපි මවා ගන්නවා. ඒක ගැන අපි රූප රාමු මවනවා. ඒක ගැන අපි සංකල්ප ඔළුවේ හදා ගන්නවා. මෙහිම ඇති, ආම ඇති, මේ විදියට වෙනවා ඇති, ආම සතුටු වෙනවා ඇති, මෙහෙම සතුටු වෙනවා ඇති, මේ විදියටමයි ඕක විඳිනවා ඇති. ඔන්න ඔය විදියට අපි හිතන්න අපේ වෛර, ක්‍රෝධ, තරහ කියන එක තරුණු තත්ත්වයටම එනවා. තාම නරක තත්ත්වයට ඒක ගමන් කරන්න පටන් ගන්නවා. ඉතින් ඕක එන්නේ අපේ මාන්නෙත් එක්කම තමයි ඇත්තටම. ඕකට අපේ අහංකාරකම බොහෝම මේ තදට බලපානවා. දැන් මට එහෙම කියන්න පුළුවන්ද? මට එහෙම කරලා නිකන් ඉන්න දෙන්න පුළුවන්ද? මට මේ විදිහට යක් ටිකටම කරලා තියෙනවා. මට මෙහෙම කතා කරලා තියෙනවා. මම මොකටද මේවට නිකන් ඉන්න දෙන්නේ? මෙහෙම අපේ අර මාන්නක්කාරකම කියන එක. මම කවුද? මට මේ බණින මිනිහා කවුද? ওই විදිහට අපේ හිත අපිව අවස්සනවා. අපේ මාන්නක්කාරකම අපිව කුපීත කරනවා. මම අතාරින්නවද නැහැ? මම මේම ඉන්න ඕනිද? ඔහොම කිය අපේ යටිහිත අපිට මේ අපේ අහංකාරයිත ඊගෝ කියලා මේ ඉංග්‍රීසි භාෂාවේ වචනේ පාවිච්චි කරන එකට ඒකෙන් අපිව නැවත පොළඹවනවා නෑ අතාරින්න එපා කියලා. මේකට දෙයක් කරන්න ඕනි කියලා. ඒකට ලස්සන කතාවකුත් තියෙනවා. ඔය බුදුරජාණන් වහන්සේ දේශනා කරලා මේ තුල්ලතිස්ස හාමුදුරුවෝ කියලා හාමුදුරුව කෙනෙක්ගේ කතාවක්. ඒ හාමුදුරුවෝ මේ ජේතවනාරාමේ තමයි වැඩ හිටියේ. හාමුදුරුව ඇත්තටම මේ මහලු වෙලා පැවිදි වෙච්ච කෙනෙක්. හොඳටම වයසට ගිහිල්ලා තමයි ඒ හාමුදුරුවෝ මහාන වෙන්නේ. වයසට ගිහිල්ලා. ඉතින් මේ හාමුදුරුවෝ ශාස්ත්‍රීය කුලයේ කෙනෙක්. ඒ කියන්නේ රජවරු පහළ වෙන කුලේ තමයි ශාස්ත්‍රීය කුලය. ඉතින් ශාස්ත්‍රීය කුලේ බුදුහාමුදුරුවන්ටත් ඒ කියන්නේ සුද්ධෝදන රජුරුවන්ගේ පැත්තෙන් ඥාතිකමක් තියෙනවා. ඒකේ තමන්ගේ තාත්තගේ පැත්තෙන් ඥාතිකමක් මේ හාමුදුරුවන්ට තියෙනවා. ඉතින් මේ හාමුදුරුවෝ මහාන වෙලා ඉන්නේ ලොකු ආඩම්බරකාරකමකින්. පස්සේ මහාන වුණාට ලොකු ආඩම්බරකාරකමක් තියෙනවා. උන්වහන්සේ ඉන්නේ නිතරම ඔය බුදුහාමුදුරුවන්ට උපස්ථාන කරන ඒ ශාලාව ඇසුරු කරගෙන තමයි නිතරම ඒ හාමුදුරුවෝ ඉතින් ගැවසෙන්නේ. මොකද බුදුහාමුදුරුවන්ගේ නෑදෑයනේ. ඉතින් විශේෂ මාන්නයක් ඒ හාමුදුරුවන්ට ඒක ගැන තිබුණා. ලොකු ඊගෝ එකක්, ලොකු අහංකාරකමක්, දරුණු ආඩම්බරකාරකමක් තිබුණා. මම ඉතින් ශාස්ත්‍රීය කුලෙන් ආපු කෙනෙක්. මම බුදුහාමුදුරුවන්ගේ ඥාති. බුදුහාමුදුරුවන්ගේ තාත්තයි මගේ තාත්තයි ළඟම නෑදෑයෝ. මේ විදිහට ලොකු මාන්නකාරකමක් තිබුණා. මේ මාන්නකාරකම කොච්චර බලගතු වුණාද කියනවනම් දැන් අපේ ශාසනීය ක්‍රමය තමයි උපදිලා වයස කීය වුණත් චූටි හාමුදුරු කෙනෙක් හරි අවුරුදු 10ක කෙනෙක් ඉන්නවා කියමුකෝ. එයා මහාන වෙලා අවුරුදු 5ක් වෙනවා. අවුරුදු 5ේදී මහාන වුණේ කියමුකෝ. එතකොට තව එක්කෙනෙක් මහාන වෙනවා හෙට. එයාට දැන් අවුරුදු 40යි. හැබැයි බුද්ධ ශාසනයේ ක්‍රමේ තමයි අර අවුරුදු 10 වයස තියෙන පොඩි හාමුදුරුවන්ට අද මහාන වෙච්ච එක්කෙනා අවුරුදු 50 වුණත් 60 වුණත් එයා වඳින්න ඕන. අර චූටි හාමුදුරු වෙනකොට නැගිටින්න ඕන. එයා වෙනුවෙන් වතාවත් කරන්න ඕන. තේ හදලා දෙන්න ඕන. දානි පිළිගන්නවන්න ඕන. ඒ කටයුතු එයාට කරන්න වෙනවා. දැන් තුල්ලතිස්ස හාමුදුරුවෝ එකක් කරන්න කැමති උනේ නැහැ. මොකද එයා හාමුදුරුවන්ට තිබුණා ලොකු මානකාරකමක්. මම බුදුහාමුදුරුවන්ගේ නෑදෑයා, මම මොකටද එක එක්කෙනාගේව කරන්නේ කියලා. හැබැයි
මහානකමෙන් ටිකක් වැඩි හිටි තරුණ හාමුදුරු කෙනෙක් මේ වැඩේ බලන් හිටියා. මෙයා එන කිසිම වැඩිහිටි හාමුදුරු කෙනෙක් දැක්කට නැගිටින්නේ සමහර වෙලාවට ලොකු පුටුවකට වෙලා වාඩි වෙලා ඉන්නවලු. එන වැඩිහිටි ගොඩක් වයසක හාමුදුරුවරු මහාන වෙලා අවුරුදු ගණන් ගත වෙච්ච හාමුදුරුවරු මේ හාමුදුරුවන්ට වඳිනවලු ඇවිල්ලා. මේ අලුත මහාන වෙච්ච හාමුදුරුවෝ ආඩම්බරකාරකමට මුරණ්ඩුකමට අහංකාරකමට පුටුවකට වෙලා වාඩි වෙලා ගොඩක් වයසක මහලු හාමුදුරු කෙනෙක් වගේ ඉන්නවලු. මුකුත් කියන්නේ නැතුව සද්ද නැතුව. දැන් මේක බලන් ඉඳලා බැරිම තැන තරුණ හාමුදුරු කෙනෙක් කැලීම් අහනවා ඔබ වහන්සේට ලැජ්ජ නැතුව ඒ වගේ හැසිරෙන්න. ඔබ වහන්සේ නවක පැවිද්දෙක්. ඔබ වහන්සේ වයසට ගිහිල්ලා මහාන වෙච්ච කෙනෙක්. ඔබ වහන්සේ අනිත් අයට වතාවත් කරන්න ඕනේ. මේ කිව්වම මේ හාමුදුරුවන්ගේ මාන්නය විශ්ුණා. අහංකාරකම ඔළුවට ගැව්වා. කේන්ති ගිහිල්ලා මම පෙන්නන්නම් මම කවුද කියලා. මම කියන්නම් ගිහිල්ලා බුදුහාමුදුරුවන්ටම කියලා දත් මිටි කාගෙන සිවුර ගසලා තාලා දඟලගෙන බුදුහාමුදුරුවෝ ගාවට ගියා. ගිහිල්ලා හාමුදුරුවෝ කතාව කිව්වා. බුදුහාමුදුරුවෝ මොකද කළේ? එයාට කියලා දුන්නා. එයාගෙන් ඇහුවා වත කරන්න ඕන කවුද කාටද? වඳින්න ඕන කවුද කාටද? ගරු කරන්න ඕන කවුද කාටද? මේ ශාසනය කොහොමද මම උගන්වලා තියෙන්නේ? ඔබ වහන්සේගේ ප්‍රශ්නේ ඔබ වහන්සේ මානකාරකමින් ඉන්නවා. ඔබ වහන්සේගේ තියෙන වැරද්ද කිව්වට පස්සේ ඔබ වහන්සේගේ මාන්නේ හින්දා ඔබ වහන්සේ තුන මට බැන්නා. මට ආක්‍රෝෂ කරා. මට පරිභව කළා. මේ වෙන කුල වලින් ඇවිල්ලා මහාන වෙච්ච අය මං වගේ උසස් කුලයක හමුදුරු කෙනෙකුට නිନ୍ଦා පහස කරා. ඔබ වහන්සේ හිතන විදිහ වැරදි. බුදුහාමුදුරුවෝ වදාලා ඔබ වහන්සේ හිතන විදිහට වැරදි කරගන්න. එතකොට ඔබ වහන්සේගේ ප්‍රශ්න ඉවරයි. ඒකයි කිව්වේ. ඒ විදිහට හිතන්නේ නැත්තම් ඒතන්න උපනයන්ති. ඒ විදිහට දිගටම හිතන්නේ නැත්තම් මම උසස් කුලේ මට කවුරුත් මුකුත් කියන්න බෑ. මට අවමන් කරන්න බෑ. මට අවවාද දෙන්න බෑ. ඒ වගේ මනස්කාද හිතන්නේ නැත්තම් මට මෙයා පහත් කරා, මට බැන්නා, මට නිඳා කරා, මගේ අවස්ථාව ගත්තා. ඔහොම හිතන්නේ නැත්තම් ඔබ වහන්සේගේ ප්‍රශ්න ඉවරයි කියලා. බලන්න කොච්චර වටිනා උපදේශයක් අපිට මේ බුදුහාමුදුරුවෝ දීලා තියෙන්නේ බලන්න. මේ අපේ ප්‍රශ්නේ ඕකනේ. අපි හිතන් ඉන්න අපේ තත්වයන් මත අපි හිතනවා මෙයාට බෑ මට මුකුත් කියන්න. මෙයා ඉන්න ඕනේ බලු කුක්කා වගේ. මෙයා ඉන්න ඕනේ මට වැඩිය පහත් තත්ත්වයට වෙන්න. මෙයා ඉන්න ඕනේ මගේ ගාව දෙපා මුල වැටිලා. මෙයා කොහොමද මට මුකුත් කියන්නේ? මගේ ගාව කතා කරන්න මෙයාට අයිතියක් නැහැ. මේ විදියට අපේ ඔළුවේ තෝකම තමයි ප්‍රශ්නේ. අපේ තරහ ඉවර වෙන්නේ නැත්තේ ඔතන ඉඳන් යන ගමනේදී. මම ඔබට යෝජනා කරනවා බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරපු දේ හරියට ඔළුවට ගන්න. ගොඩක් ප්‍රශ්න විසඳේ. ගොඩාක් ප්‍රශ්න විසඳේ. තියෙන විඳවිලි අසහනයන් ගොඩාක් දුර වෙලා යයි. මොකද අපි තරහෙන්, ක්‍රෝධෙන්, වෛරෙන් ඉන්නකොට පුංචි හරි සැනසෙල්ලක් අපිට නැහැනේ. පුංචි හරි සැනසෙල්ලක් නැහැ. අපි කොච්චර අසහනෙන්ද අපි කොච්චර විඳවනවද? කායිකව කොච්චර අපිට අපහසුද? මානසිකව කොච්චර අපිට හරිම අපහසුයි. ඒින්ද අපි පින්වතුන්ලා මේ ගාථා දෙකේ තියෙන වටින කාරණේ හිතන සරල දෙයක්. ඒ මුළු ජීවිතේම මොලයක් ඇතුව හිතියොත් කොට දාගන්න. තුල්ලතිස්ස හාමුදුරුවෝ මේ කතාව තේරුම් අරගෙන තියෙනවා. එයාගේ ප්‍රශ්නේ හාමුදුරුවෝ විසඳගෙන තියෙනවා. මම ඔබටත් යෝජනා කරන්නේ ඔබේ ප්‍රශ්නෙත් ඔබ විසඳ ගන්න කියලා. ඔබේ ප්‍රශ්නේ පැන නගින්නේ ඔබ දිගටම හිතනවා මට මෙහෙම කරා අහම කරා, මෙහෙම කිව්වා අහම කිව්වා, මේ විදියට මගේ දිහා බැලුවා, මේ විදියට මට කටයුතු කළා අකටයුතුකම් කළා. හිතන්න දවස ගානේ වෛරෙමයි ක්‍රෝධෙමයි. කවුරු හරි එක්කෙනෙක් අනිත් පැත්තට හිතුවොත් නෑ මම ඒව හිතන්නේ. ඒ අතීතය. මම ඒ අතීතෙන් අයින් වෙනවා. එතන මම ඉන්නේ. එතන මට දුකක්. එතන මට වේදනාවක්. එතන මට අසහනයක්. එතන මම අනිත්‍ය දෙයක්
කුණු වෙලා ගඳ ගන්න කයක් අල්ලගෙන ඒ කයට පණ තියෙන නිසා නව දොරකින් චරාව වැగిරෙන ගඳ ගහන දෙයම වැగిරෙන මිනිස්සෙකෝ දිරල යන දෙයක් අල්ලගෙන මම ඇයි ගැටෙන්නේ? මට ගැටෙන්න ඕනේද? මට ගැටි අකුසල් කරගන්න ඕනේද? මගේ ඊළඟ ආත්මෙත් විනාශ කරගන්න ඕනේද? හොඳට හිතන්න. එහෙම හිතුවොත් ප්‍රශ්නේ විසඳෙයි. එහෙම හිතුවොත් ඔබේ හිත සුවපත් කරගන්න ඔබට පුළුවන්කමක් ලැබෙයි කියන එක තමයි ධම්මපදයේ 3 වෙනි ගාථාවෙන් සහ 4 වෙනි ගාථාවෙන් ඔබට බුදුහාමුදුරුවෝ දේශනා කරපු පණිවුඩය යමක වර්ගයේ 3 වෙනි සහ 4 වෙනි ගාථා තමයි අපි තේරුම් ගත්තේ. හෙට මම ඔබට බණ කියන එකක් නෑ. බොහෝ විට සීලවන්ත ස්වාමීන් වහන්සේ හෝ අපේ ශිෂ්‍ය පුත්‍ර බුදුගුරු ස්වාමීන් වහන්සේ හෝ හෙට දේශනා කරයි. හෙට ඔබට පුළුවන්කම තිබෙනවා උදෑසන 7ට ජාතික නාලිකාවේ මගේ ධර්ම සාකච්ඡාවට අහුම්කම් දෙන්න. 7 ඉඳලා 8:20 විතර වෙනකම්. ඊළඟට ඔබට පුළුවන්කම තිබෙනවා සිරස රූපවාහිනී නාලිකාවේ හවස 2 ඉඳලා 4 වෙනකම් සිරස රූපවාහිනියේ හවස් වරුවේ පොයදා සාකච්ඡාවකට මා සහභාගී වෙනවා. අද රාත්‍රී යාමේ රාත්‍රී 10ට ඔබට පුළුවන් දොරමඩලාව ස්වාධීන රූපවාහිනී නාලිකාවේ තවත් ධර්ම සාකච්ඡාවකට අහුම්කම් දෙන්න. මම විතරක් නෙවෙයි ඒවට ගිහි බවතුණු අනිත් ආගමික පූජකවරුත් සමහර විට සහභාගී වෙවි. ඉතින් ඔබ හැම කෙනෙකුටම ඒවට සම්බන්ධ වෙන්න. හෙට පිරිත් දේශනාවෙන් පස්සේ අපේ පොඩි ස්වාමීන් වහන්සේ කෙනෙක් විශේෂ දේශනාවක් පැයක වෙලාවක් මේ බුද්ධ පුතුන් Facebook පිටුව ඔස්සේ සිද්ධ කරાવી අපේ දායක පිරිස වෙනුවෙන්. ඉතින් අද දවසේ ඔබ හොඳට මේ දහම් කරුණ ශ්‍රද්ධාවෙන් ඉගෙන ගත්තා. රැස් කරගත් සියලුම කුසල් ඔබේ නමින් මිය ගියපු සියලුම ඥාතීන්ට මේ වෛරසය නිසා ලෝකෙ පුරාම මිය ගියපු සියලුම ජනතාවට මේ පින් අත් වේවා, සුවපත් වේවා, සැපවත් වේවා, දුකින් මිදේවා. ඔබගේ සියලුම ඥාති මිත්‍රාදීන් වගේම නන්නාඳුනන සියලු මියගිය ලෝකවාසීන් මේ පින් අනුමෝදන් වෙලා නිවන් දකිත්වා මේ භයානක සසරෙන් නිදහස් වෙත්වා. සාදු සාදු සාදු.